ආදරවන්ත යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ හැම කෙනෙක්වම ඉතා ආදරයෙන් පිළිගන්නවා. තවත් දවසක ස්වාමීන් වහන්සේගේ පාද පාමුල උන්වහන්සේගේ වචනය අසන්නට ලැබුණා වූ කතා කරන්න ලැබුණා වූ මේ කරුණාව නිසා ස්තුතිවන්ත වෙනවා. මේ මොහොතේ අපි හැම කෙනෙක්ම අපි ඇස් පියාගෙන අපි යාඥා කරමු. ස්වාමීනි ඔබගේ වචනෙන් අපිට කතා කරන්නට ඔබගේ මඟ පෙන්වීම අපිට දෙන්න ඔබ වහන්සේගේ එළිදරව් ප්‍රඥාව වචනේ ප්‍රඥාව අපිට දෙන්න කියලා අපි යාඥා කරමු. ආදරවන්ත යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ස්වාමීනි තව දවසකින් ඔබ වහන්සේ වෙතට ලං වෙන්න දුන්නා මේ මහත් වූ ඉඩ ප්‍රසාව නිසා ස්තුතිවන්ත වෙනවා. පියාණන් මේ මොහොතේ මේ දවසට ඔබ ආශිර්වාද කරන්න. මේ වචනය අසන්නව හැම කෙනෙකුටම ඔබ වහන්සේගේ ආශිර්වාදය නිදාස් කරන්න. ප්‍රේමවන්ත පියාණනි ඔබ වහන්සේට බාර කරනවා ස්වාමී ඔබගේ වචනේ තේරුම් ගන්නටත් යනුව ජීවත් වෙන්නටත් ඔබගේ අධික කරුණාව අපිට දෙන්න කියලා ඉල්ලනවා. ස්වාමිනී ඒ වගේම ස්වාමීන් අපි යටහත් වෙනවා ස්වාමීන් ඔබගේ වචනෙන් අපිට කතා කළ මැනව. අසන්නව හැම කෙනෙක්ම ස්වාමිනේ ඒ වචනේ ස්වාමීන් ඇත්තටම ඔවුන්ගේ ජීවිතේ ස්වාමීන් අත්දකින්න ඔබ ආශිර්වාද කළ මැනව. දෙවි පියාණනි ඔබගේ වචනේ බාරයි අපි හැම කෙනෙක් බාර වෙනවා යටහත් වෙනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ස්වාමීනි. ආමේන්. හොඳයි දෙවනාසර ප්‍රශංසාව වේවා. අපි අද බලන්න යනවා යහඥාව සම්බන්ධව කාරණාවක් විශේෂයෙන්ම. අපි හැමෝම අහලා තියෙනවා යාඥා කරනවා. කවුරු හරි කිව්වම කියනවා අපිට යාඥා කරන්න කියලා කියනවා. සමහර අය කියනවා ඔයගොල්ලන් යාඥා කරද්දී අපිව මතක් කරගන්න කියලා. නමුත් අපි ඇයි මේ ඒව මිනිස්සු කියන්නේ? මොනවද යාඥා කරාම යම් දේවල් වෙනවද නැද්ද? හොඳයි. යේසුස් වහන්සේගේ ගෝලයන්ටත් ඒ ප්‍රශ්නේ තිබුණා. ස්වාමීනි අපිට යාඥා කරන්න උගන්වන්නට කියලා වුන් ප්‍රශ්න කරනවා යේසුස් වහන්සේගෙන්. යේසුස් වහන්සේ ඔවුන්ට යාඥා කරන්නට ඉගෙනුවා. යේසුස් වහන්සේගේ ජීවිතේ යාඥා ජීවිතයක් ඔවුන් දැක්කා. යාඥා කරන හැම කෙනෙකුටම ජීවමාන දෙවියන් වහන්සේ නම් පිළිතුරු දෙනවා. මැටි පිළිමයකට බෑ, මිනිස්සෙකුට බෑ, මිනිසෙක්ගේ ධර්මයකට බෑ. ඒ යාඥාව වේවා, ප්‍රාර්ථනාව වේවා කිසි දෙයක් වෙන්න යන්නේ නැහැ. හැබැයි ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේට පුළුවන් යාඥාවට පිළිතුරු දෙන්න. දෙවියන්වහන්සේ ප්‍රශංසා වේවා. යේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරන අයට අද පිළිතුරු තිබෙනවා. හොඳයි අපි බලමු. මම ඊට කලින් මම කැමති ඔබට මතක් කරන්න ඔබට ස්තුතිවන්ත වෙන්න. බොහෝ අය පැය 24 යාඥාව ඔවුන් කරමින් යනවා. ඔවුන්ගේ සභාවල පැය 24 දවස් 7ක් කරනවා. ස්තුති තවදුරටත් ඔබ කරන්ට දෙවියන් වහන්සේ පුදුම දේවල් අපේ දේශය තුල කරමින් අන්ධකාර බලකොටු බිඳ වැටෙමින් මිනිසු සත්‍ය එළිදරව් කරගෙන යන කාලයක අපි සිටින්නේ. බොහෝ අය ජීවමාන දෙවියන් වහන්සේව අත්දකින්න කාලයක අපි සිටින්නේ. බොහෝ අය සුවය අත්දකින්න සුවය ලබන කාලයක අපි මේ ඉන්නේ. ඒ වගේම ජාතික යාඥා පැත ඔබ අමතක කරන්න එපා. අනිවාර්යයෙන්ම රැ 8 සිට 9 දක්වා ඒ ජාතික යාඥා පැය හැමදාම අපි යාඥා කරමු මේ දේශීය සුව කරන පිණිස. උන්වහන්සේගේ රාජ්‍ය මේ දේශයට එන පිණිස ඒ වගේම උන්වහන්සේගේ කැමැත්ත ස්වර්ගයෙන් මේ පොළවේ මේ ශ්‍රී ලංකාව තුළ වෙන පිණිස ඒ ජාතික යාඥාපය අපි යාඥා කරමු. ඒ වගේම අපි ගිය සතියේ සිට අපි දවස් 21ක් අපි එක දිගට අපි යාඥා කරනවා. විශේෂයෙන් දේශපාලනය ගැන දේශපාලකයන් ගැන අපි යාඥා කරනවා. අපි දන්නවා දේශපාලනයෙන් අපිට වෙනසක් ඕනේ. ඒ වගේම දේශපාලකයන්ගේ ජීවිතේ වෙනසක් ඕනේ. අපි ඉතින් වැරදි කරනවා කියලා මේ මිනිසුන්ව පොලිසියට ගෙනලා ඒගොල්ලන්ව හිරගෙදර දාලා එහෙම ඉවර වෙන්නේ නැහැ. මොකද ඊළඟට එන මිනිස්සයාට හොරෙක් වෙන්න පුළුවන්. ඒ මිනිස්සයාත් වැරදි දෙයක් කරන මිනිස්සෙක් වෙන්න පුළුවන්. ඒ නිසා තවත් දේශපාලකෙක් තවත් හොරෙක් නෙවෙයි ඕනේ. ඒ දේශපාලනයට එන්නා වූ අයගේ ජීවිතයේ චින්තනයේ පැහැදිලි වෙනසක් වෙන්නට ඕනේ. ඉතින් ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය ඔබ යාඥා කරන්න ජීවමාන සර්ව බලධාරී යේසුස් ක්‍රිස්තුස් වහන්සේට දේශපාලකයන්ගේ ජීවිතයේ දෙවෙනස වෙනස් කරන්න කියලා. ඇත්තටම මේ දේශයට ආදරෙන් සේවය කරන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි ඔවුන් ජීවමාන දෙවියන් වහන්සේව අත්දකින්නට ඕනේ. දෙවියන් වහන්සේගේ සුවය ඔවුන් ලබන්නට ඕනේ. දෙවියන් වහන්සේ ඔවුන් දකින්නට ඕනේ. ඒ පිණිස අපි යාඥා කරමු දේශපාලනය තුළ අපේ නීතිවල අපේ ක්‍රමවේදවල පැහැදිලි වෙනසක් යහපතක් වෙන පිණිස අපි යාඥා කරමු. මක්නිසාද යාඥා කළොත් කිතුණුවන් යාඥා කළොත් දෙවියන් වහන්සේ අනිවාර්යයෙන්ම ඒ යාඥාවට පිළිතුරු දෙනවා. ඉතින් දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. මේ කාරණා තුන බාමතක කරන්න එපා. මේ මාස 21 දක්වා අපි දේශපාලකයන් ගැන දේශපාලනය ගැනත් අපි යාඥා කරනවා. ඉතින් ඔබට ස්තුතියි. ඔබ හොඳ අවස්ථාවක් මුළු ලංකාවේ ඉන්න හැම කිතුණෙක්ම යාඥා කරනවා. එනිසා ඔබ යාඥා කරමින් ඔබ ඒ කාරණාවට ඇතුල් වෙන්න කියලා ඉල්ලා සිටිනවා. හොඳයි අපි බලමු යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයෝ ඇවිල්ලා යේසුස් වහන්සේගෙන් අහනවා ස්වාමිනී අපට යාඥා කරන්න උගන්වන්න කියලා. හොඳයි අපි දැන් බලමු යේසුස් වහන්සේ උන්ට යාඥා කරන්න කොහොමද උන්ට කියලා දෙන්නේ. මොන වගේ යාඥාවද කරන්න කියන්නේ? මොන වගේ කාරණාවලටද යාඥා කරන්න කියන්නේ? කොහොමද යාඥා කරන්න කියන්නේ කියන එක අපි අද බලන්න යනවා. හොඳයි අපි පෙරලගමු මේ මොහොතේ මතෙව් 6 වෙනි
මතෙව් සුභාරංචි පොතේ 6 වෙනි පරිච්ඡේදයේ අපි 9 10 අපි කියමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබගේ නාමයට ගෞරවය වේවා. ඔබගේ රාජ්‍ය වේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් පොළොවේ ඉර කරනු ලැබේවා. හොඳයි, මෙතන කියනවා මොකද්ද? යේසුස් වහන්සේ කියන්නේ මෙන්න යාඥා කරන්නේ මෙන්න මේ විදිහට කියලා. මොකද්ද උතන කියන්නේ? මෙතන අපිට පැහැදිලිවම යේසුස් වහන්සේ කියනවා ස්වර්ගයේ වැඩ සිටින පියාණන් ඔබගේ නාමයට ගෞරව වේවා කියලා. ඉතින් ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය ඔබ අමතක කරන්න එපා. අපි යාඥා කරනකොට අපි උන්වහන්සේට අපි ගෞරවය දෙන්න ඕනේ එක. දෙවෙනි ගෞරවය දෙනවා කියන්නේ වචනෙන් නෙමෙයි අපේ ජීවිතයෙන් අපේ හැසිරීමෙන් අපේ ක්‍රියාවෙන් තියෙන්නට ඕනේ. එතකොට තමයි ගෞරවය කියන්නේ. නිකන් තොල්වල වචනවල අපි මේ කරන මේ පෙන්න අපි බාහිර මේ පෙන්නන්න හදන මේ බාහිර දේෙන් කවදාවත් ගෞරවයක් කියන්නේ නැහැ. සුදු ඇඳගෙන මල් තියාගෙන මල් පෙට්ටි මල් අට්ටි අරගෙන ගියා කියලා ওই ගෞරවයක් කියන්නේ නැහැ. අවශ්‍යම දේ ඇවිල්ලා අපි මල් පුදන්නෙත් නැහැ. කෙසේ වෙතත් මම කියන්නේ අපේ හදවතෙන් යේසුස් වහන්සේ කියන දේ කරනවා නම් ඒක තමයි ලොකුම ගෞරවය ස්වාමීන් වහන්සේට යන්නේ. ඉතින් අපිට යුතුයකමක් තියෙනවා අපිට සියල්ල කරන දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා කියලා කියන්න. හොඳයි. ඊට පස්සේ අපිට පැහැදිලි යේසුස් වහන්සේ මෙන්න මෙහෙම කියනවා. ඔබගේ රාජ්‍යය ඒවා ඊට පස්සේ කියනවා ඔබගේ කැමැත්ත ස්වර්ගයෙන් මේ පොළොවේ ඉටු කරනු ලැබේවා කියලා කතා කරනවා. එතකොට පළමු කොටම යේසුස් වහන්සේ ගෝලයන්ට කියනවා මොකද්ද? මනුෂ්‍යයන්ගේ රාජ්‍ය නෙමෙයි දෙවියන් වහන්සේගේ රාජ්‍ය එන පිණිස යාඥා කරන්න කියලා. අපි දන්නවා මනුෂ්‍යයන්ගේ රාජ්‍යයට මනුෂ්‍යයන්ගේ පාලනයට මුකුත් කරන්න බෑ. අපේ රට අපි උදාහරණයක් ගත්තොත් 1948 නිදහස ලැබුවායින් පස්සේ එක එක පාටවල් මේ රට ආණ්ඩු කරා. ඒ නිසා අපි අද තෘප්තිමත්ද? අපිට කියන්න පුළුවන් ද අහවල් එක්කෙනා තමයි හොඳද කරේ කියලා? අපිට තෘප්තිමත් වෙන්න බෑ. හේතුව මනුෂ්‍ය රාජ්‍යයේ මනුෂ්‍යගේ පාලනයේ බොහෝ පාපිෂ්ඨ මනුෂ්‍ය නිසා ඒ පාපිෂ්ඨ ස්වභාවය අසාධාරණ අයුක්තිය කියන එක පිරී තිබෙනවා. යේසුස් වහන්සේව හදාන කෙනෙකුට ඒ දේ යුක්තිය සාධාරණ ඉෂ්ට කරන්න හරි ලේසි. දැන් මෙතන කියනවා ඔබගේ රාජ්‍යය ඒවා. අපිට අවශ්‍ය මනුෂ්‍ය රාජ්‍යයක් නෙමෙයි නිල් පාට කොළ පාට කා පාට දම් පාට නෙමෙයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ රාජ්‍ය, ඒ කියන්නේ උන්වහන්සේගේ පාලනය මේ පොළොවට එන්නට ඕනේ. අපි මේ විනාශය යාඥා කරන්නට ඕනේ. ඉතින් ඒ නිසා උන්වහන්සේ යේසුස් වහන්සේ ගෝලයන්ට කියනවා ඔබගේ රාජ්‍යය ඒවා. අපි දන්නවා උන්වහන්සේගේ රාජ්‍ය, උන්වහන්සේගේ ආණ්ඩුව පාලනය දවසින් දවස වැඩි වෙමින් බලවත් වෙමින් තියෙන එක අපි දකිනවා. මේ දේශය තුළ ඒ යුක්තිය සාධාරණ ප්‍රේමණීය රාජ්‍යයක් මේ පොළොවට එන්නට අවශ්‍යයි. එදාට තමයි අපි මිනිසු තෘප්තිමත් වෙන්න යන්නේ. හොඳයි ඔබගේ රාජ්‍යයේ ඒවා. ඊට පස්සේ කියන ඔබගේ කැමැත්ත ස්වර්ගයෙන් පොළොවේ ඉටු කරනු ලැබේවා. අද ගොඩක් අය ස්වර්ගයට යන්න කැමතියි. දිව්‍ය ලෝකයට යන්න කැමතියි. ඇයි? එතන අසාධාරණ නැහැ. එතන අයුක්තිය නැහැ. එතන රෝග නැහැ. එතන වේදනාව නැහැ. ඉතින් මෙතන යේසුස් වහන්සේ කියනවා ගෝලයන්ට යාඥා කරන්නලු ඔබගේ කැමැත්ත ස්වර්ගයෙන් මේ පොළොවේ ඉෂ්ට වෙන පිණිස යාඥා කරන්නලු. අපි නම් බොහෝ වෙලාවට යාඥා කරන්නේ මොනවටද? උනටයි එම්මිරිෂාවටයි කැස්සටයි අර ප්‍රශ්නේ මේ ප්‍රශ්නේ අපේ ආර්ථික හරවා මේවා සාධාරණ ඒවා දියුණු කරගෙන යන්න තමයි අපේ මේක තමයි අපේ මුළු යාඥාම. අපි සමාජයට පල්ලි වලට යන්නේ මොනවටද කිව්වොත් මේ උනටයි එම්මිරිෂාවටයි බේත් ගන්න යනවා වගේ තමයි යන්නේ. ඉතින් සහෝදරයා අපි ඒකට නම් නෙමෙයි. ඉතින් දෙවියන්වහන්සේක අනිවාර්යෙන් දෙනවා. උන්වහන්සේගේ වචනේ මේ 6 වෙනි පරිච්ඡේදෙම අපි කියවගෙන යනකොට කියනවා උන්වහන්සේගේ රාජ්‍යයි ධර්මිෂ්ඨකමයි සොයන්න එවිට නුඹලට සියල්ල දෙනු ලැබෙයි කියලා කතා කරනවා. හැබැයි අපි මොනවද කරන්නේ? සියල්ල හොයනවා. හැබැයි උන්වහන්සේගේ රාජ්‍යයි ධර්මිෂ්ඨකම ගැන අපි හොයන්නේ නැහැ. ඒ නිසා අපි තේරුම් ගමු උන්වහන්සේගේ රාජ්‍ය ධර්මිෂ්ඨකම අපි සොයනවා නම් අනිකුත් සියල්ල දෙන්න දිව්‍යන් වහන්සේ පොරොන්දු වෙලා තියෙනවා. අපිට මේ පොරොන්දු දුන දෙවියන් වහන්සේට මේ කාරණාව ඉෂ්ට කරන්නට කොහෙත්ම අමාරුත් නැ ප්‍රමාදත් නැ. උන්වහන්සේට ඉතහා ලේසියෙන් කරන්න පුළුවන්. ආස පොළව මැව්වා වූ මූද දෙබෑ කරා වූ රෝගීන්ව සුව කළා වූ තිත්ත වතුර මීරි වතුර බවට පත් කළා වූ මූද පිට පයින් ගියා වූ ඒ යේසුස් වහන්සේට කරන්නට බැරි දෙයක් නැහැ. ඉතින් අපි තේරුම් ගමු හොඳටම අපේ ඉල්ලීම වෙන්නට ඕනේ උණයි මිරිසාව යාරයාගේ රස්සාව යාර ප්‍රශ්නේ මේ ප්‍රශ්නට වඩා උන්වහන්සේගේ රාජ්‍යයට ඕනේ. උන්වහන්සේගේ රාජ්‍ය ඔබගේ පවුලේ තිබෙනවා නම් එතන ප්‍රශ්න අඩුයි. යක්ෂයාට ක්‍රියා කරන්න බෑ. අපේ දේශපාලනය තුල උන්වහන්සේගේ රාජ්‍ය එතන අයුක්තිය අසාධාරණ වෙන්නේ නැහැ. අද මේ මිනිස්සු කියන අරයා හොරා මෙයා හොරා මෙයා හරි අරයා වැරදි කියන ඒවා අපි අසන්න යන්නේ
නැහැ. ඒ නිසා අපිට අවශ්‍යයි උන්වහන්සේගේ රාජ්‍ය අපේ නිවසට එන්න ඕනේ. ඔබගේ ජීවිතයට එන්න ඕනේ. ඔබගේ ජීවිතයේ තුලට උන්වහන්සේගේ රාජ්‍ය පැමිණෙනවා නම් ඔබ අයුක්තිය අසාධාරණ දේ ඔබ කරන්නේ නැහැ. එහෙමනම් ඔබ අනිත් අය ගැන හිතන්නත් අනිත් අයට සේවය කරන්නත් ඉතා ලේසියෙන් ඔබට පුළුවන් වෙනවා. මොකද අප තුළ උන්වහන්සේගේ රාජ්‍ය නැති නිසා, උන්වහන්සේගේ පාලනය නැති නිසා අපි හරිම ආත්මාර්ථකාමී, අපි ඉතිච්ඡද, අපි නිතරම අපි ගැන හිතලා අපේ ආරක්ෂාව ගැන හිතලා තමයි අනිකුත් සියල්ල කරන්නේ. ඉතින් සහෝදරයා සහෝදරියෝ ඔබ හොඳට තේරුම් ගන්නට ඒ නිසා හරිම වැදගත් උන්වහන්සේගේ රාජ්‍ය අපේ ජීවිතවලට පැමිණෙන එක, අපේ පවුල් වලට පැමිණෙන එක, අපේ දේශයට පැමිණෙන එක වැදගත්. ඒ නිසා අපේ යාඥාව වෙන්න ඕනේ ජේසුනි ඔබගේ රාජ්‍යය ඒවා. ඒ වගේම ජේසුනි ඔබගේ කැමැත්ත ස්වර්ගයෙන් මේ පොළවේ මේ ශ්‍රී ලංකා දේශය තුල සිදු වෙන්නට ඕනේ. මක් නිසාද? අද බොහෝ මිනිස්සු වේදනාවෙන් සිටිනවා, ප්‍රශ්නවල සිටිනවා, කරදරවල සිටිනවා. ඒවල මිදෙන්න වුන් බොහෝ දේවල් වුන් කරනවා, යාග පූජා අරවා මේවා බාහිර අරවා මේ ඔක්කොම කරනවා. බෑ ප්‍රශ්නට නම් විසඳුමක් නැහැ. එකක් ඉවරනකොට තව එකක්, එකක් ඉවරනකොට තව එකක්, ඒක ඉවරනකොට තව එකක්. නමුත් දිව්‍යන් වහන්සේත් එක්ක ඉන්න මනුෂයාට ආරක්ෂාවත් උන්වහන්සේගේ සමාදානයේ ජයග්‍රහණය ඉතා ඉහළින්ම තියෙනවා. හොඳයි. අපි බලමු දැන් මෙතන මේ පදේ යේසුස් වහන්සේ ගෝලයන්ට කිව්ව ඔබගේ රාජ්‍යය ඒවා, ඔබගේ කැමැත්ත ඒවා. ඊට පස්සේ අපි දකිනවා ඊට පස්සේ කියන දවස්පතා භෝජන අපිට දුන්න මැනව, අපේ නායකයන්ට කමා කරන්නක් වෙන අපිටත් කමා කළ මැනව, අපිව පරීක්ෂාවට නොවැටෙන්න පිණිස නපුරාගෙන් අපිව ආරක්ෂා කරන්න. ඉතින් මේ ඔක්කොම බොහෝ වෙලාවට අපි කරනවා. අපි දවස්පතා කෑම ගැන යාඥා කරනවා, අපි අඳින ඇඳුම් ඔක්කොම ගැන යාඥා කරනවා. හැබැයි බොහෝ වෙලාවට අපි අර පළවෙනි කාරණා දෙක අපි අමතක කරනවා. ඒක හරි වැදගත් ස්වාමීන් වහන්සේගේ යාඥාවේදී. හොඳයි. අපි මේ කාරණාව මේ ඔක්කොම අපි ඔළුවේ තියාගෙන එතකොට අපි යේසුස් වහන්සේ කියපු මේ ප්‍රධාන කාරණාට අපි විශේෂ සැලකිල්ලක් එක අපි යමු මොනවටද යාඥා කරන්න ඕනේ කියන එක බැලුවා. කොහොමද යාඥා කරන්න ඕනේ කියන එක අපි දැන් බලමු. අපි යමු ලූක් පොතට අපි පෙරලා ගමු. ලූක් පොතේ අපිට පුළුවන් ලූක් 18 පළවෙනි පදය සහ 7 වෙනි පදය අපිට උපකාර වෙනවා. යේසුස් වහන්සේ කොහොමද යාඥා කරන්න ඕනේ කියන එක ගැන ඒ ස්ථානේ අපිට සඳහන් කරනවා. ඉතින් මම මුළු කතාවම යන්නේ නැහැ 1 සිට 7 දක්වා ඔබ කියවලා බලන්න. හැබැයි අපි බලනවා පළවෙනි පදේ සහ 7 වෙනි පදේ බලනවා කොහොමද යාඥා කරන්න ඕනේ කියන එක අපි අවබෝධ කරගන්න යනවා. හොඳයි අපි කියවමු. තවද ඔවුන් විසින් නොබැරිව නිතරම යාඥා කරන්නට ඕනෑ බව දක්වන පිණිස උන්වහන්සේ ඔහුට උපමාවක් කීසේක. හොඳයි 7 වෙනි පදේ දෙවියන් වහන්සේ තමන්ට රෑ දවල් අඬගසන්නා වූ තමන් තෝරාගත්තා වූ ගැන යුක්තිය ඉෂ්ට නොකරන සේක්දයි උන්වහන්සේ කෙරෙහි බොහෝ ඉවසිල්ලෙන් සිටිනසේක. හොඳයි. අපි බලමු මෙතන පළවෙනි පදේ කියනවා මොකද? තවද ඔවුන් විසින්, ඒ කියන්නේ ගෝලයන් විසින් නොමැලිව නිතර යාඥා කරන්නට ඕනෑ බව දක්වන පිණිස උන්වහන්සේ උන්ට උපමාවක් කියනවා. සහෝදර හොඳට තේරුම් ගන්න කොහොමද අපි යාඥා කරන්න ඕනේ? නොමැලිව නිතර යාඥා කරන්න ඕනේ. කොහොමද? නොමැලිව නිතර යාඥා කරන්න ඕනේ නිසා උන්වහන්සේ උන්ට උපමාවක් කියනවා. ඒතකොට මේ කැලරින්ග පැය කාලයකට භාගයකට මේ ෂෝට් ස්වීට් යාඥාවක් ගැන නෙවෙයි යේසුස් වහන්සේ මේ කතා කරන්නේ. යේසුස් වහන්සේත් ඒ වගේ ෂෝට් ස්වීට් යාඥාවක් එම කරගෙන අපි දකිනවා යේසුස් වහන්සේ දවස් 40ක් රෑ 40කුත් දවස් 40කුත් උන්වහන්සේ නිරාර වේටියා කියනවා. මුළු රාත්‍රියම උන්වහන්සේ යාඥා වේටියා කියලා බයිබලයේ කතා කරනවා. උන්වහන්සේ සේවය ආරම්භ කරන්නේ යාඥාවෙන්, අවසන් කරන්නේ යාඥාවෙන්. ඒ වගේම අපි දකිනවා හැම උදෑසනම උන්වහන්සේ යාඥා කරන්න ගිය බව අපි දකිනවා. ඒතර අපි දකිනවා නිතරම දෙවියන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ යාඥාවට ප්‍රමුඛ ස්ථානයක් දෙන එක අපි ඉතා පැහැදිලිව අපි දකිනවා. ඉතින් යේසුස් වහන්සේ ගෝලයන්ට කියනවා නිතරම යාඥා කරන්න කියලා. නොමැලිව නිතර යාඥා කරන්න. මක් නිසාද? අපි ගොඩාකට මැලි වෙනවා. අපි යාඥා කරපු ගමන් පිළිතුරු නැත්නම් අපි අධෛර්ය වෙනවා. අපි හිතන යාඥා කළා වැඩක් නැහැ. කියලා අපි වෙන හතක් අපි හොයන්න පටන් ගන්නවා. මෙතන පැහැදිලිවම යේසුස් වහන්සේ කියනවා නොමැලිව නිතර යාඥා කරන්න කියලා ගෝලයන්ට උගන්වනවා. ඒතර නොමැලිව නිතර කියන එක කොහොමද කියන එකත් අපි පොඩ්ඩක් බලමු. හොඳයි 7 වෙනි පදයට අපි ගියාම 7 වෙනි පදේ ඊට පස්සේ පැහැදිලිවම කියනවා දෙවියන් වහන්සේ තමන්ට රැහැ දවල් අඬගසන්නා වූ තමන් තෝරාගත්ත උන් ගැන යුක්තිය ඉෂ්ට නොකරනසේක. ඒතර එන කොහොමද අපි යාඥා කරන්න ඕනේ? 7 වෙනි පදේ කියනවා රැහැ දවල්
අඬගසන අයට කියලා. ඒතර අපිට පැහැදිලි පළවෙනි පදේ ගත්තාම නොමැලිව නිතර යාඥා කරන්න කියනවා. හත්වෙනි පදේ එනකොට කියනවා රෑ දවල් යාඥා කරනවා නම් උන්වහන්සේ යුක්තිය ඉෂ්ට නොකරනසේක්ද කියලායි උන්වහන්සේ අපිට මේ කියන්නේ. යුක්තිය ඉෂ්ට නොකරනසේක්ද. ඒ කියන්නේ මොකද්ද? අනිවාර්යයෙන්ම යුක්තිය ඉෂ්ට කරනවා කියන එකයි මේ ජේසුස් වහන්සේ මේ කියන්නේ. ඒතර අපි තේරුම් ගමු ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය. ඒතර හොඳටම අපි තේරුම් ගමු දිව්‍යන් වහන්සේ තමන්ට රැහැ දවල් අඬගසන්නා වූ තමන් තෝරාගත්ත උන් ගැන යුක්තිය ඉෂ්ට නොකරනසේක්ද. හොඳයි අපිට අයුක්තිය වෙලා තිබෙන්නේ. ඔබ දන්නවද මොනවද අපිට අයුක්තිය වෙලා තියෙන්නේ කියලා? අපි දන්නවා අපි හැමෝම නායකකාරයෝ. අපි බොහෝ දේවල් නැති වෙලා තිනවා. අපිට නිතරම අයුක්තිය සිද්ධ වෙනවා. අපිට අයුක්තිය නොසිදෙන වෙන පිණිස තමයි මිනිසුන් නොයෙකුත් දේවල් කරන්නේ. හැබැයි කිසිම දෙයකින් අපි ආරක්ෂා වෙන්නේ නැහැ. ඔය කුප්පියල්ලන ඒවා, යන්තර මාන්තර, නූල් දාන ඒවා, බාහිරහාර වෙන්නේ ඔක්කොම අයුක්තිය අපිට නොසිදු වෙන පිණිස. හොඳයි එතකොට අපිට තේරුම් ගමු එතකොට අපි මේ අයුක්තිය අපිට නොසිදු වෙන්න ඕනේ නම් අපි යාඥාවෙන් ස්වාමීන් වහන්සේක ඉන්නවා නම් අපිට ආරක්ෂාව තියෙනවා. යේසුස් වහන්සේත් එක්ක ඉන්න මනුෂ්‍යව ආරක්ෂා වෙනවා. යාඥාවෙන් ඉන්න මනුෂ්‍යයට ප්‍රශ්න කරදර අභියෝග ආවත් ලෙඩ රෝග ආවත් ඔය ජයග්‍රහණය කරමින් ඔය ඉදිරියටත් ඉහළටත් යනවා. ඒකයි වෙනස කිතුණුවනුයි අනිත් අය අතර තියෙන වෙනස. මක්නිසාද යේසුස් ක්‍රිස්තුස් වහන්සේව හදාන අය කියන්නේ ජීවමාන දෙවියන් වහන්සේව හදාන අය. අනිකුත් සියලුම ආගම් ඔක්කොම මනුෂ්‍යයන්ගේ ධර්මයන් තියෙන, ඉගැන්වීම් තියෙන, ඒක යහපත් දේවල් කියනවා ඇති. හැබැයි ඒකේ තියෙන්නේ මනුෂ්‍යයන්ගේ ගැන. ඒ නිසා ඒකේ මොකුත් වෙන්න යන්නේ නැහැ. මනුෂ්‍යය ඔය කිව්වා කියලා ඔය මොකුත් වෙන්න යන්නේ නැහැ. හැබැයි දෙවියන් වහන්සේ කිව්වොත් ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. එහෙනම් මේ ගෝලිය කොහොමද යාඥා කරන්න ඕනේ? නොමැලිව නිතර රැහැ දවල් යාඥා කරන්න ඕනේ. එම යාඥා කරන දෙවියන් වහන්සේ ලෑස්ති අපිට පිළිතුරු දෙන්න. එතකොට අපි ඉගෙන ගත්ත කාරණා දෙකක්. මොකද්ද? මොනකටද යාඥා කරන්න ඕනේ? උන්වහන්සේගේ රාජ්‍යයයි මේ පොළොවට එන පිණිස අනිත් උන්වහන්සේ කැමැත්ත ස්වර්ගයෙන් මේ පොළොවේ වෙන පිණිස. ඒතර කොහොමද යාඥා කරන්න ඕනේ? නොමැලිව නිතර රැහැ දවල් යාඥා කරන්නට ඕනේ. උන්වහන්සේගේ ආරාධනාව නම් ඒකයි. හොඳයි අපි බලමු ද පරණ කිවිසුමේ අපිට කොහොමද කතා කරන්න කියන එක ගැන. ඇයි මේ රැහැ දවල් යාඥාව ගැන කතා කරන්න කියන එක ගැන අපි පරණ කිවිසුමට අපි යමු යසහයා පොතට අපි පෙරලා ගමු. යසහයා පොතේ අපි දකිනවා 62 වෙනි පරිච්ඡේදයේ අපි 6:7 අපි කියවුවොත් අපිට පැහැදිලි වෙයි ස්වාමින් වහන්සේ බලාපොරොත්තු වෙන යාඥාව මොන වගේද කියන එක. ඒතකොට වෙනසක් නැහැ. මේ පරණ කිවිසුමටයි අලුත් කිවිසුමයි අතර වෙනසකුත් නැහැ. ඒතකොට යේසුස් වහන්සේ කියපු එක යේසුස් වහන්සේ මනුකයක් අරන් කියනවා කලින් දෙවියන් වහන්සේ ඒ දෙවියන් වහන්සේම උන්වහන්සේගේ මනුෂ්‍යයන් තුලින් ඒ එලිතරව් කරලා කියපු ඒ කාරණාව අපි දකිනවා. හොඳයි 6:7 අපි කියමු අපිට පැහැදිලි වෙයි මේ ගැන කතා කරන කොමුණාගේ ආඥාව දෝන කියලා. හොඳයි ඊට කලින් මම ඔබට කාරණාවක් කියන්න කැමතියි. මෙතන මේ කතා කරනවා මේ මුරකාරයන් ගැන කතා කරනවා. ඊට පස්සේ මේ පෞරක් මැද ඉඳලා මේ මුර කරන්න ඕනේ කියන එක ගැන කතා කරනවා. ඒ හේතුව මුරකාරය මුර කරේ නැත්නම් සතුරු හැවිල්ලා ඒ දේ විනාශ කරන්න රට ආක්‍රමණය කරන්න අල්ල ගන්න පුළුවන්. එහෙම නැත්නම් රටේ දේවල් හොරකම් කරගෙන යන්න පුළුවන්. ඒ නිසා අපිට ආරක්ෂාව ඕනේ කියන එක අපි මේ ස්ථානේ දකිනවා. ඉතින් අපේ දේව අපේ රට ආරක්ෂා වෙන්න ඕනේ. මත්ද්‍රව්‍ය මත්පැන් වලින් ආරක්ෂා වෙන්න ඕනේ. අපේ රටේ ඉන්නව රටට ආදරේ කියන අයගෙන් උත් අපේ රට ආරක්ෂා වෙන්න ඕනේ. මොකද ඊට පස්සේ බලදී අයගේ ඔක්කොමලගේ ෆයිලුයි, ඒගොල්ලන්ගේ චරිතයි, වැඩයි ඔක්කොම තියෙනවා. උසාවිය වල, පොලිසිය වල තියෙනවා. ඉතින් ඒවා මොනවද වෙන්නේ කියන එක අපිට ඕවාරයටම දන්නේ නැහැ. ඒ ඔක්කොම කෙසේ වෙතත් අපි දකිනවා මේ වගේ ප්‍රශ්න කරදර අපේ රටේ තියෙනවා කියලා. එතකොට අපේ හය තුල අපේ සෙනග තුල තිබෙන්නා වූ ඒ ඔරකම් කිරීමේ මේ ආත්මයත් නැති වෙන්නට ඕනේ. එතකොට මේ දේවල් සිදු වෙන්නට ඕනේ නම් අපි ජීවමාන දෙවියන් වහන්සේට අපි ආඥා කරන්නට ඕනේ. එහෙම නැත්නම් මනුෂ්‍යගේ චින්තනය නම් වෙනස් වෙන්නේ නැහැ. මොකද මනුෂ්‍යගේ චින්තනය වෙනස් කරන්න මනුෂ්‍යයටත් බෑ. ඒක වෙනස් කරන්න ඒක මාපු දෙවියන් වහන්සේට පුළුවන්. දෙවියන් වහන්සේව හැඳින ගැනීමෙන්, දෙවියන් වහන්සේට ලං වීමෙන්, දෙවියන් වහන්සේව අදාහ ගැනීමෙන් මේ කාරණාව පුළුවන්. එහෙම නැතුව නම් මේක වෙන්න යන්නේ නැහැ. හොඳයි 6:7 මොනවද කියන්නේ කියලා අපි බලමු. හොඳයි කියවන්න. එම්බා යෙරුසලම නුඹේ පවුර පිට මුරකාරයන් සිටුවෙමි. ඔහු රැවත් දවල්වත් කොහෙත්ම නිශ්ශබ්ද නොවන්නේය. ස්වාමීන් වහන්සේට මතක් කරන තැනැත්තෙනි උන්වහන්සේ යෙරුසලම පිහිටුවා පොළවේ ඒක ප්‍රශංසාවක් කරන තුරු නුඹලා නිෂ්කලංක නොගනිලා උන්වහන්සේට
නිෂ්කලංක නොදෙල්ලා. හොඳයි ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය අපි යේසුස් වහන්සේ අපිට ඉගෙනුවා කොහොමද යාඥා කරන්න ඕනේ මොනවටද යාඥා කරන්න ඕනේ කියලා. ඊට පස්සේ මෙතන මේ කතා කරනවා එම්බා යෙරුසලේම නුඹේ පවුර පිට මොරකාරයන් සිටෙව්වා. මොකටද මොරකාරයන් තබන්නේ? ආරක්ෂා කරන්න. ඒතකොට මේ මොරකාරයන්ගේ ජොබ් එක මොකද්ද? ඈරගෙන ඉන්න ඕනේ. ආරක්ෂා කරන්න ඕනේ. සතුරට එන්න නොදී බලා ගන්න ඕනේ. හොඳයි. හැබැයි මේ මොරකාරයන් ගැන විස්තර කරන කොහොමද කියලා අපි බලමු. හොඳයි. මෙතන කියන රෑවත් දවල්වත් කොහෙත්ම නිශ්ශබ්ද නොවන්නෝය. එහෙනම් මේ මොරකාරය මොනවා කරන්නද ඇද්ද? ඔවුන් රෑ දවල් ඔවුන් යාඥා කරලා තියෙනවා. යේසුස් වහන්සේ අපිට කොහොමද කිව්වේ? නොමැලිව නිතර රෑ දවල් යාඥා කරන්න කියලා. යේසුස් ඒ කියපු යේසුස් වහන්සේ යාඥා කළාද? ඔව් ඒ යේසුස් වහන්සේ යාඥා කරා. ඒතර පරණ ගිවිසුමේ දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සේනක තුල උන්වහන්සේගේ දහසයන් තුලින් අනාගත වක්තුන් තුලින් මොනවද කියන්නේ? රෑ දවල් මොනවද කියන්නේ? මේ අය නිශ්ශබ්ද උනේ නැහැ. ඒ කියන්නේ නිශ්ශබ්ද වෙන්න එපා කියලා කතා කරනවා. ඊට පස්සේ මොකද්ද කියන්නේ? එතකොට මේ අය මුර කරන. මොකද මේ මුර කරන අය නිදාගත්තොත් සතුරා ඇවිල්ලා මේ දේවල් වරකම් කරගෙන එහෙම නැත්නම් දේශයට ඇතුල් වෙන්න පුළුවන්. එතකොට මේ දේ අපි දන්නවා දැන් අපේ රටේ නම් බොහොම වෙනස්. අපි මුරකාරයෝ නිදිනන්නේ නැහැ. මුරකාරයන්ට කීයක් හරි දීලා ඒ එන හොරා උ කරන්න ඕන දේ කරගෙන යන එක අපි ඕන තරම් අපි දකිනවා. පව් වුණාන් පස්සේ අපි දන්නවා ඔන්න මේක මේ ආවල් මුරකාරයොත් එකතු වෙලා තමයි මේ ව්‍යාපාරේ කරලා තියෙන්නේ කියලා. ඉතින් අපි තේරුම් ගමු මේ නිසා. එතකොට මේ ඊතර මුරකාරයොත් වෙනස් වෙන්න ඕනේ. කවුද මේ මුරකාරයෝ? දෙවියන් වහන්සේට ආදරය ඇති මුරකාරයෝ වෙන්නට ඕනේ. ඊට පස්සේ මේ දේවල් මේ එළියෙන් සතුරා එන්නත් නරකයි. එතකොට එන්න නොදී මුරකාරයෝ බලා ගන්නත් ඕනේ. හොඳයි. එතකොට මේක අපි හදාලා කරගමු මේ රට ආරක්ෂා කරන එක ගැන විතරක් නෙමෙයි. අපේ රට දැන් ආරක්ෂා වටේ නේවි අමුදා ඔක්කොම ඉන්න ඇති. හැබැයි මේට එන කුඩු ඕන තරම් එනවා. ඒ උන්වහන්සේට විරුද්ධව තියෙන ඕන තරම් බීමවල්, මත්පැන්, මත්ද්‍රව්‍ය ඔය ඔක්කොම දේවල් එනවා. අපි දකින ඒ විතරක් නෙමෙයි ඇතුළේ ඉන්න අය තොරකම් කරනවා කියන එක අපි නිතරම අපි රේඩියෝ නිවුස් ටීවී වල අපි මේවා අපි අසනවා. ඒතර කොහොම හරි මේ රට ආරක්ෂා කරන්නට මොරකාරයෝ ඉන්නවා පොලිසිය අමුදාව උසාවි ඔක්කොම තිබුණත් මේ දේවල් ඉතා හොඳින් බහුලව වැඩිපුරම වෙනවා කියන එකත් අපි දන්නවා. හොඳයි. ඒතර මේක ආරක්ෂා වෙන්න ඕන සෙනග වෙන අපි හැම කෙනෙක්ගේම වගකීමක් තියෙනවා. රෑ දවල් අපි ආඥා කරන්න ඕනේ. මේක එක මිනිසියෙකුට කරන්න බෑ රෑ දවල්. නමුත් අපිට පුළුවන් මාරුවෙන් අපි ආඥා කරනවා නම් දැන් වල යාඥාව එහෙම නැත්නම් පැය 24 දවස් 360 පාම මේ යාඥාව කරනවා නම් මේ දේශය ආරක්ෂා වෙන්න යනවා. සතුරාගෙන් දුර වෙන්න යනවා. මේ දේශය වෙනස් වෙන්න යනවා. මේ දේශය කෙරේ බලාපොරොත්තුවක් අපිට තියෙනවා. හේතුව ඇයි? මේ දේශය එපා මේ දේශය හරිය නැහැ කියලා ගිය අය මේ දේශයට නැවත එන්න යනවා. මේ දේශය හොඳයි කියලා. හැබැයි මේ දේශය හොඳ වෙන්න ඕනේ නම් මේ බයිබල් කාර්යෝ එහෙම නැත්නම් මේ කිතුණුවන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අදහන්නා වූ අය ඒ අය යාඥා කරනවා නම් මේ දේශය වෙනස් වෙනවා. ඒ නිසා අපි උනට හිමිරිසාවට වඩා ඊට වඩා දේවල් තියෙනවා යාඥා කරන්න. අපිට අවශ්‍ය සතුරව පළවාරින්න. අපිට අවශ්‍යයි මේ යක්ෂයාව පරාජයටපත් කරන්න. හේතුව ඇයි? බයිබලයේ පැහැදිලිවම කියනවා සතුරා එන්නේ, සොරා එන්නේ, සොරකම් කරන්නත්, මරන්නත්, විනාශ කරන්නත් පමණක් කියලා. ඒතර ඒ සතුරාගෙන් ජයග්‍රහණය කරන්නට ඕනේ නම් අපි යාඥා කරන්නට ඕනේ. හලෙලූයා. ඔබ ලෑස්තිද? ඒතර සොරා එන්නේ යක්ෂයා එන්නේ මොනවාද? සොරකම් කරන්නත්, මරන්නත්, විනාශ කරන්නත් පමණක් කියලා ශුද්ධ යෝහන් 10:10 පැහැදිලිවම කියලා තියෙනවා. හොඳයි. ඒතකොට අපි බලමු මෙතන මොනවද කරන්නේ? මේ අය රෑ දවල් යාඥා කරනවලු. හලෙලූයා. මේ මුරකාරයෝ කරන්නේ. කවුද මේක කරන්නේ? කාටද මේක තේරෙන්නේ? මේක තේරෙන්නේ මේ බයිබල් කාරණට විතරයි. යේසුස් වහන්සේ දන්නේ නැහැ විතරයි. මේ අය යාඥා කරනවා නම් මේ දේශය ආරක්ෂා වෙන්න යනවා. ආමේන්. හල්ලුවේ. එතකොට අපිට පැහැදිලි. ඊට පස්සේ අපි බලමු මොකද්ද කියන්නේ 7 වෙනි පදේ කියනවා. උන්වහන්සේ යෙරුසලෙම පීඨවා පොළවේ එක ප්‍රශංසාවක් කරන තුරු නුඹලා නිෂ්කලංක නොගනිල්ලා උන්වහන්සේටත් නිෂ්කලංක නොදෙල්ලා. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය ඔබ තේරුම් ගන්නට ඔබත් නිෂ්කලංක වෙන්න එපා. ජීවමාන යේසුස් වහන්සේටත් නිෂ්කලංක නොදෙන්න කියලා මෙතන කතා කරනවා. එහෙනම් අපි යාඥා කරනවා නම් දෙවියන් වහන්සේ දේශය ආරක්ෂා කරනවා. දෙවියන් වහන්සේ දේශය සුව කරනවා. දෙවියන් වහන්සේ දේශය වෙනස් කරනවා. හැබැයි අපි යාඥා කරනවා. අපි යාඥා කරේ නැත්නම් තව මොකද වෙන්නේ? හොර බොරු වංචාව කුඩු දැන් කුඩු නේද? ඒවත් එක එක ඒවා ඔක්කොම ඇවිල්ලානේ තියෙන්නේ. ඊට වඩා දේවල් වෙන්න යනවා.
ඉතින් අපි ආඥා කරමු මේ දේශය වෙනස් වෙන පිණිස. අපිට පුළුවන් මේ දේශය වෙනස් කරන්න. මේ දේශයේ ඉරණම වෙනස් කරන්න පුළුවන් එකම කණ්ඩායම නම් ඒ වෙනස් කරන්න පුළුවන් අපිට විතරයි. මේ කිතුණුවන්ට විතරයි. ජීවමාන යේසුස් වහන්සේව දන්නව අයට විතරයි. මේ පිළිම වලට මනුෂ්‍යයන්ගේ අස්ත කර්ම වලට මිනිසුන්ගේ මිත්‍යා මත වලත් එක්ක ඇලි ගලි ඉන්නව අයට නම් කිසිවක් කරන්න බෑ. ජීවමාන දෙවියන් වහන්සේත් එක්ක ඉන්නව අයට මේ දේශයේ ඉරණම වෙනස් කරන්න පුළුවන්. හලෙලූයා. ඉතින් මම විශ්වාස කරනවා අපි මේ දේශය වෙනස් කරනවා. අපි මේ දේශය තුළ යුක්තිය සාධාරණ දේ වෙන්න අපි උදව් කරනවා. අපි මුකුත් අත තියන්න යන්නේ නැහැ. හැබැයි අපි යාඥා කරනවා මේ යක්ෂයා පරාජය වෙන්න යනවා. යක්ෂයාගේ පාලනය දුරු වෙන්න යනවා. අන්ධකාරය දුරු වෙන්න යනවා. මේ දේශය වෙනස් වෙන්න යනවා. හොඳයි අපි බලමු මෙතන අපි බලමු පැහැදිලිවම කියනවා. මොකද්ද? නුඹලා නිෂ්කලංක නොගනිල්ලා උන්වහන්සේටත් නිෂ්කලංක නොදෙල්ලා. හලෙලූයා. පැහැදිලිද? අපි යාඥා කරනවා නම් දෙවියන් වහන්සේ ලෑස්ති අපි දේශය සුව කරන්න ආරක්ෂා කරන්න. මොකද මුරකාරයන්ගේ ඩියුටිය කරන්නට ඕනේ. කවුද මේ මුරකාරයෝ? ඒ ඔබයි මමයි. අපි යාඥා කරන්න ඕනේ. අපි වැඩි යාඥා කරන්නේ නැති නිසා තමයි අද මේ රටේ මේ තත්ත්වය වෙලා තියෙන්නේ. නමුත් දැන් මම විශ්වාස කරනවා ඉතා හොඳ දේවල් සිදු වෙමින් තිබෙනවා. දෙවියන් වහන්සේ වෙනස් කරන්න යනවා. හොඳයි. අපි බලමු ගීතාවලිය 127 පළවෙනි පදය අපි කියවලා අපි තේරුම් ගමු. මොකද්ද මෙතන මේ කියන්න හදන්නේ කියන එක. හොඳයි. විරල ගමු. ගීතාවලිය 127:1 ස්වාමීන් වහන්සේ ගෙය නොසාදන සේක්නම් සාධාරණ නිෂ්ඵලයේ වෙසිති. උන්වහන්සේ නුඹර ආරක්ෂා නොකරන සේක්නම් රැකවලා නිෂ්ඵලයේ අවදිව සිටී. හොඳයි සහෝදරයන්ට මොනවද කියන්නේ? ස්වාමීන් වහන්සේ ගෙය නොසාදන සේක්නම් සාධාරණ නිෂ්ඵලයේ වෙසෙනවලු. දෙවියන් වහන්සේ ගේ හැදුවේ නැත්නම් හදන අය නිකන් වේසෙනවලු ගේ හැදෙන්නේ නැලු. එහෙනම් කවුද ගේ හදන්න ඕනේ? දෙවියන් වහන්සේ හදන්න ඕනේ. ඊට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ නුවර ආරක්ෂා නොකරනසේක් නම් රැකවලා නිෂ්ඵලයේ අවදිව සිටි. ඉතින් ඔව් උන්වහන්සේ ආරක්ෂා කරන්නේ නැහැ. හැබැයි අපේ රට වටේම පොලිසිය හමුදා ඔක්කොම ඉන්නවා. එහෙනම් උන්වහන්සේ ආරක්ෂා කරන්නේ නැහැ. මේ වචනය අනුව අපි වචනාර්ථය අපි කෙලින්ම ගත්තම උන්වහන්සේ හදන්න නැති නිසා අපේ රට ගොඩ නැගෙන්නේ නැහැ. අපි ගොඩක් පස්සට ගිහිල්ලා. එතකොට අපේ රට ආරක්ෂා වෙන්නේ නැහැ. කසිප්පු විතරක් නෙමෙයි දැන් ඔක්කොම වෛවාහන දේවල් ඇවිල්ලා ඉවරයි. එතකොට රට ආරක්ෂා වෙන්න ඔක්කොම එන්නේ ඉතින් කස්ටමර් පෝට් හරහා මුදු වට කරේ ඉතින් බෝට්ටු වලින් තමයි ඔක්කොම එන්නේ. අපේ රට ආරක්ෂා වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි ඇතුලේ ඕන තරම් ඊට වඩා දේවල් මිනිසු කරනවා. එළියෙන් කුඩු වෙනවට වඩා කුඩු ඇවිල්ලා විනාශ කරනට ඇතුලේ ඉන්නව අයත් කරනවා. ඉතින් මේ රට තුල ඒ වෙන්නේ ලොකු වෙනසක් ඇති වෙන්න ඕනේ නම් ස්වාමින් වහන්සේලෝ කරන්න ඕනේ. ඔබට පැහැදිලිද? එහෙනම් ස්වාමින් වහන්සේ රට ගොඩනගන්නත් ඕනේ නම් ස්වාමින් වහන්සේ මේ දේශය ආරක්ෂා කරන්නත් ඕනේ නම් එහෙනම් ඇයි එහෙනම් ඒක කරන්නේ නැත්තේ? උන්වහන්සේ කරයි අපි ආඥා කරනවා. අපි මැදිහත් වෙනවා. අපි උන්වහන්සේ පැත්තට අපි හැරෙනවා නම්, උන්වහන්සේව හදා ගන්නවා නම්, උන්වහන්සේට අපි යාඥා කරනවා නම් දෙවියන් වහන්සේ අනිවාර්යයෙන්ම මොනවද මේ දේශය ගොඩනගන්න යනවා, මේ දේශය ආරක්ෂාව දෙන්න යනවා. මේ දේශය විතරක් නෙමෙයි ඔබ හැම කෙනෙක්ගේම පෞද්ගලික ජීවිතේ ආරක්ෂා කරන්නේ දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ ආරක්ෂා කරේ නැත්නම් ඔබට කොහෙත්ම ආරක්ෂා වෙන්නේ නැහැ. ඔබ මේ දාන නූල් කෑල්ලෙන්, කුප්පි කෑල්ලෙන්, සුර කෑල්ලෙන් ඔබගේ ආරක්ෂා වෙනවා නම් ලොකු සූරයක් අදලා අපිට ඔක්කොටම එකතු වෙලා දාන්න පුළුවන් ලංකාවට මේකක්. එහෙමනම් ලංකාවම අද ආරක්ෂා වෙලාද? මොන ආරක්ෂාවද නේ? අද දරුවෙක්වවත් අපිට පරිපරස්සමෙන් අපිට තියාගන්න බෑ. නිදහසේ බය නැතුව පාරට යවන්න බෑ. අපිට බලාපොරොත්තුවක් එන්නේ මොකද අපි ගිල්ල එනකන් දන්නේ නැව මොනවද කරලා එන්නේ කියලාවත් අපි දන්නේ නැහැ. ඒ වෙනි තත්ත්වයක් තියෙනවා. අපිට පස්සෙන් ඉන්නත් බෑ. 100% අපිට එහෙම අවධානයක් දෙන්නත් බෑ. එනිසා අපි තේරුම් ගමු ස්වාමින් වහන්සේ ආරක්ෂා කරන්න ඕනේ. ස්වාමින් වහන්සේ ගොඩනගන්න ඕනේ. ස්වාමින් වහන්සේ ගොඩනගන්න ඕන නම් ස්වාමින් වහන්සේ ආරක්ෂා කරන්න ඕන නම් උන්වහන්සේට නිෂ්කලංක නොදෙන්න. ඔබත් නිෂ්කලංක වෙන්න එපා. ස්වාමින් වහන්සේට නිෂ්කලංක නොදෙන්න. යේසුස් වහන්සේ කියනවා නොමැලිව නිතර රැඳවල් යාඥා කරොත් උන්වහන්සේ යුක්තිය ඉෂ්ට නොකරනසෙක්ද කියලා කියන්නේ. ඒතර අනිවාර්යෙන් උන්වහන්සේ යුක්තිය ඉෂ්ට කරනවා. ඒතර අපිට පැහැදිලි යසාය පොතේ අපි දැක්කා රැඳවල් මේ මුරකාරයෝ කොහෙත්ම නිශ්ශබ්ද වුණේ නැලු. ඒ වෙනි යාඥාවක් අවශ්‍ය වෙලා තියෙනවා. ඒ නිසා මම ඔබ හැම කෙනෙකුටම කියනවා ඔබගේ සභාවේ, ඔබ ඉන්නව තැන, ඔබගේ නිවසේ රැඳවල් යාඥා කරන්න, උපරිම යාඥා කරන්නට දෙවියන් වහන්සේ මේ දේශය ආරක්ෂා කරන පිණිසත්, මේ දේශය ගොඩනගන පිණිසත් අපි යාඥා කරන දෙවියන් වහන්සේ වෙනස් වෙයි. ඒ විතරක් නෙවෙයි අන්ධකාරය දුරු වෙයි. මිත්‍යා මතවලින් මිනිසු නිදෙයි. බොරු විශ්වාසයෙන් මිනිසු නිදහස් වෙයි.
හැබෑදේ හරි ලෙස විශ්වාස කරන්න මිනිසුයි. ඒ නිසා අපි හැම කෙනෙකුටම අපිට වගකීමක් තියෙනවා මේ දේශය වෙනස් වෙන පිණිස යාඥා කරන්න, සුව කරන්න. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය, ඉතින් මම කියන්න කැමතියි අපි හැමෝම අපි බාහිර වෙමු, අපි යටත් වෙමු, මේ දේශය වෙනස් වෙන පිණිස අපි යාඥා කරමු. හොඳයි අපි යාඥා කරමු. මම විශ්වාස කරනවා ඔබ රැඳවල් යාඥා කරයි මේ දේශය වෙනස් වෙයි, බලවත් පුදුම දේවල් මේ දේශය තුල සිදු වෙයි කියලා. හොඳයි අපි යාඥා කරමු අපි හැම කෙනෙක්ම. ප්‍රේමණීය උදේවයන් වහන්සේ ස්වාමිනේ ඔබ වහන්සේව දන්නා වූ හැම කෙනෙකුටම යාඥාවේ ආත්මයක් ඔබ වහන්සේ වගුරුවන්ට යාඥා කරන සිතක් දෙන්න, යාඥා කරන ආත්මයක් දෙන්න. ස්වාමිනේ යාඥාවෙන් බලවත් වෙන්න ඔබ වහන්සේ උදව් කරන්න. පියන්න ඔබ වහන්සේට ස්තුතියි. ඔබගේ රාජ්‍යේවා, ඔබගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මේ පොළවේද සිදු වේවා ස්වාමීන් වහන්සේ. පියන්න ඔබගේ අධික කරුණාව ඉල්ලනවා. පියන්න ඔබගේ දයාවට අපි බාහිර වෙනවා, යටත් වෙනවා. මේ දේශනාව අසපු හැම කෙනෙක්ම යාඥාවේ වීරියෙක් වෙන්නත්, යක්ෂයාගේ සියලු ක්‍රියාවන් මේ දේශය තුළින් දුරු කරන්නට, බලවත් කරන්න කියලා ඉල්ලනවා. බාහිර වෙනවා, යටත් වෙනවා. ඒ වගේම දෙවි පියාණන් වහන්සේ අපි මුළුමනින්ම මේ දේශය ඔබ වහන්සේට බාහිර කරමින් අපි යාඥා කරනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ස්වාමී. පිය වූ දෙවියන් වහන්සේගේ ප්‍රේමයද, පුත්‍ර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණාව සහ අනුග්‍රහයද, ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකමත් මඟ පෙන්වීමත් ඔබ සියල්ලන් සමග සදාකල්ම පවතිවා. ආමේන්. හොඳයි. ඔබ හැමෝටම ජේසුස් පිටයි.